समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्दम्मं मुनिराजस्य सुनन्तु सग्मुखदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स छत्थारो मे बिक्कवे पुंगला संतो संविज्यमाना लोकस्मिन् कथमे छत्तारो निकट कायो अनिकट चित्तो अनिकट कायो निकट चित्तो अनिकट कायो च अनिकट चित्तो निकट कायो च निकट चित्तो चाति වැඩමවා වැඩ සිටින නම කියන්නට අවසරයි අතිගෞරවනීය දෙමටමල් පැලැස්සේ පියනන්ද අපේ ලොකු හාමුදුරුවන් වහන්සේගෙන් පළමු කොටම අවසරයි අනිකුත් සදා වන්දනීය වූ පින්වන්ත මහා සංඝරත්නයන් අවසරයි පියනන්ද පණ්ඩිත හාමුදුරුවන් වහන්සේගේ පින්වත් අම්මා ඇතුළු සද්ධර්ම ශ්‍රවණාභිලාෂී පින්වතුනි සියලු දෙනාම සූදානම් වෙන්නේ සසර කළ මහා පුණ්‍ය බලයකින්ම ලැබෙන මේ ලෝක ධාතුවේ කවදත් ඊටාම දුර්ලභ වූ ධර්ම ලාභය ලැබීමටත් මිල කළ නොහැකි
ඒ උතුම් ලාභය ලොව පුරාම ඉන්න සියලුම පින් ඇති සදහැතියන්ටත් ලබා දීමටත් මේ හැම දිනාම සූදානම් වෙන මොහොතයි. පින්නතුනේ මේ ලෝකේ යමෙක් දුකින් නිදහස් වීමට යම් වෙහෙසක් දරමින් අනුන්ද ඒ දුකින් මුදවාලීම පිණිසත් වෙහෙසෙනවා නම් ඔහු සැබවින්ම පින්නතුනේ සත්පුරුෂයෙක්. තමන් යම් භයකින් යම් අනතුරකින් මිදෙමින් අනුන්ද ඒ අනතුරෙන් භයෙන් මුදවාලන්න වෙහෙසෙනවා නම් ඔහු සැබෑම සත්පුරුෂයෙක්. යම් සුවයක් තමන් ලබමින් එකී සුවය දන්න අයට විතරක් නෙවෙයි නොදන්න අයට පවා සලසාලන්න වෙහෙසෙනවා නම් ඔහු කවුරු වුණත් සත්පුරුෂයෙක්. අන්න ඒ උතුම් සත්පුරුෂ ගුණය මේ පින්වන්ත හැමදෙනා సంతානය තුල ඇති කරගෙනයි මේ ධර්ම දාණය අද ලෝකෙට දෙන්නේ. මේ උතුම් ධර්ම දානමේ පින්කමේ අද පින්වන්ත දායකත්වයේ ධර්මින් කටයුතු කරන්නේ පූජනීය අපේ දෙමට මල් පැලැස්සේ පියනන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසකත්වයෙන් යුතුව තෙල්දෙනිය උඩිස්පත්තුව පදිංචි පින්වත් ඩී.ජී. විමලාවතී මෑණියන් සහ පින්වන්ත දූදරුවන් එමෙන්ම ඥාති පිරිස විසින් පින්වත්නි දේශනාවේ දායකත්වයේ දරන ඔබටත් ඒ වගේම ඔබේ දායකත්වයෙන් සුවිශාල පිරිසක් ධර්ම ශ්‍රවණය කරන වෙලාව ඒ හැම දිනාටත් සුවසේම උතුම් ධර්මාවබෝධය පිණිස මේ දේශනාව හේතු වේවා කියන ප්‍රාර්ථනාවන් හිතේ ඇති කරගෙන කවුරුත් ගෞරවයෙන් ධර්ම ශ්‍රවණය කරමු. අද අපේ පියනන්ද හාමුදුරුවන්ගේ ආදරණීය අම්මා ඩී.ජී. විමලාවතී මෑණියන්ගේ උපන්දිනේ දවසයි. ආදරණීය අම්මගේ උපන්දිනේ වෙනුවෙන් ඒ ආදරණීය අම්මට ආශිර්වාද ප්‍රාර්ථනා කරලා මේ උතුම් ධර්ම දාණය ලෝකෙට දෙන්නේ. මේ අම්මගේ දෙතනින් පෝපු කිරෙන් තමන්ගේ ආදරණීය පුතා රූපයෙන් සකස් කළා. අද ඒ ආදරණීය තමන්ගේ පුතා ලෝතුරා තථාගත බුදුරජාණන් වහන්සේගේ පුතෙක් වෙලා අන්නේ ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දායාද ලබන මාවතට බැසගත්තු තමන්ගේ පුතා අද අම්මගේ දෙතනින් බීපු කිරිවලට දහම් කිරි පොවන දවසක්. පින්නතුනේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ එදා සිද්ධාර්ථ කුමරුන්ව මෙලව ඉපදුනට පස්සේ ඉපදිලා දවස් 7ක් ගත වෙච්ච තැන මෙලවට බිහි කළ අම්මා මහා මායා දේවීන් වහන්සේ පින්නතුනේ කලුරිය කළා. එතන ඉඳලා පින්නතුනේ තමන්ගේ කුසෙන් නොවැදුවාට දෙතනේ කිරිපොවල පෝෂණය කළේ ප්‍රජාපති ගෝතමියයි. පින්වත්නි ප්‍රජාපති ගෝතමියටත් පුතෙක් හිටියා. ඒ තමයි නන්ද කුමාරයා. හැබැයි ප්‍රජාපතිය තමන්ගේ පුතා වෙච්ච නන්ද කුමාරයාට කිරි දෙන්න කිරිමව්වරුන්ට බාර දීලා තමන්ගේ පුතා වෙච්ච නන්ද කුමාරයා වෙනුවෙන් ඉරිච්ච කිරි
පෙව්වේ මතු බුදු වෙන පුතෙක්ට. ඒ සිද්ධාර්ථ මහ බෝධිසත්වයන් වහන්සේට. පුදුම ආදරයකින් පුදුම සෙනෙහසකින් ප්‍රජාපති ගෝතමිය මහ බෝධිසත්වයන් වහන්සේව පෝෂණය කළේ. අවසානයේ පින්නතුනේ ඒ කිරිබීපු පුතා මේ ලෝක ධාතුවේ යම් උත්තම ඵලයක් ලබනවා නම් ඒ උතුම් ලෝතුරා සම්මා සම්බුද්ධ රාජ්‍යයට පත් වුණා. දැන් ප්‍රජාපතියගේ පුතා නිකම්ම නිකං පුතෙක් නෙවෙයි. දැන් ඉන්නේ ප්‍රජාපතියට බුදු වෙච්ච පුතෙක්. ඒ ප්‍රජාපතියත් පින්නතුනේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනයේම පස්සේ පැවිදි වුණානේ. ඒ පැවිදි වෙලා ප්‍රජාපති ගෝතමිය පිරිනිවන් පාන්න කලින් තථාගත බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා පින්නතුනේ පිරිනිවන් පාන්න අවසර ඉල්ලුවා. ඒ වෙනකොට එතුමියට වයස අවුරුදු 120යි. මහා ප්‍රජාපති ගෝතමී මහරහත් තෙරණින් වහන්සේ පිරිනිවනට පෙර තථාගත බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා මේ වෙන කවුරුත් නෙවෙයි කිරිපෝපු අම්මා. තථාගත බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා අවසර ගනිමින් කියූ කාරණා ටික පින්නතුනේ හරි පුදුමයි. මේ සියලු කාරණා සඳහන් වෙනවා පින්නතුනේ කුද්දක නිකායේ අපදාන පාළියේ මහා ප්‍රජාපති ගෝතමී අපදානේ. පින්නතුනේ ඊටාම දීර්ඝ වූ විස්තරයක් එහි සඳහන්. ප්‍රජාපති ගෝතමිය එදා තථාගත බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කියනවා ස්වාමීනි එදා මම ඔබ වහන්සේගේ රූපකය වැඩෙන්න මගේ දෙතනේ කිරිපෙව්වා. ස්වාමීනි ඔබ වහන්සේ ලෝතුරා බුදු වෙලා මගේ ධර්මකය වැඩෙන්න මට දහම් කිරිපෙව්වා කිව්වා. එදා මං ඔබ වහන්සේගේ කුසගින්න නිව්වා. මෙදා ඔබ වහන්සේ මගේ සංසාර ගින්න නිව්වා කිව්වා. පුතේ ඔබ වහන්සේ මට ණයත් නෑ මං ඔබ වහන්සේට ණයත් නෑ කිව්වා. බුදු සිරුර බල බල ප්‍රජාපති ගෝතමිය කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේගේ ඔය ශරීරයේ දුවන්නේ මගේ ලේ කිව්වා. ඔබ වහන්සේගේ ඔය ශරීරයේ අදටත් තියෙන්නේ මගේ දෙතනින් බීපු කිරිවල හයිය කිව්වා. ස්වාමීනි එදා මං කුඩා කාලේ ඔබ වහන්සේගේ සිරිපා පිරිමැද මැද හැදුවයි කිව්වා. එහෙත් මම බොහෝ කාලෙකින් ස්වාමීනි ඔබ වහන්සේගේ ඔය බුද්ධ ශරීරය දැක්කේ නැහැ කිව්වා. මං නැවත වාරයක් මේ සංසාරේ ඔබ වහන්සේව දකින්නේ. ඒ නිසා ස්වාමීනි මට අන්තිම වාරයට ඔබ වහන්සේගේ ඔය බුද්ධ ශරීරය බලන්න ඕන කිව්වා. අම්මා කෙනෙක්ගේ ඉල්ලීමක්. එදා මහා ප්‍රජාපති ගෝතමී ඒ කියන්නේ අම්මගේ ඉල්ලීමට ඇහුම්කන් දීලා තථාගත බුදුරජාණන් වහන්සේ පින්වතුනේ උන්වහන්සේගේ චීවරය භාග්‍යවතුන් වහන්සේගේ උඩුකය පෙනෙන හැටියට පින්වතුනේ උන්වහන්සේගේ බුද්ධ චීවරය පහත් කළා. තමන්ට කිරිපෝපු අම්මට බුද්ධ ශරීරය දැක ගන්න. බුද්ධ ශරීරය නෙත පුරා බලාගත්තු ප්‍රජාපති ගෝතමී මහරහත් තෙරණින් වහන්සේ සාදුකාර දීලා කිව්වා ස්වාමීනි ඔබ වහන්සේගේ ශරීරේ ඔය තරම් රත්තරන් පාට වෙන්න මගේ දෙතනෙන් පෝපු කිරි කොහොමද කිව්වා. කොහොමද ස්වාමීනි මට ඔබ වහන්සේගේ සිරිපා අල්ලලා අද මට වඳින්න ඕන කිව්වා. මේ අන්තිම වැඳීම කිව්වා මේ සංසාරේ. ඒ වෙලාවේ තථාගත බුදුරජාණන් වහන්සේ සිවුර මදක් ඔසවලා පින්වතුනේ
තථාගතයන් වහන්සේගේ සිරිපා ප්‍රජාපතියට වැඳගන්න පින්වතුන ඉදිරියට කළා. එදා ප්‍රජාපති තෙරණින් වහන්සේ සිත්සේ පින්වතුනේ සංසාරෙම අවසන් වරට බුදු සිරිපා වැන්දා. මේ කාරණා ටික ඊ타ම කෙටියෙන් සැකවින් සඳහන් කළේ පින්වතුනේ මේ ලෝකේ කාරණා කීපයක් තියෙනවා. එකක් තමයි සමහර අවස්ථා නිසා දෙමව්පියෝ හින්දා දරුවෝ බබලනවා. දෙමව්පියෝ නිසා දරුවෝ බබලන තැන් තියෙනවා. තවත් තැන් තියෙනවා දරුවෝ හින්දා දෙමව්පියෝ බබලනවා. මේ පින්වන්ත ආදරණීය පුතා මේ ගිහි ජීවිතේ හැරදාලා බුදුහාමුදුරුවන්ගේ ශාසනය ඇතුළට එන්න මේ අම්මලා තාත්තලා කුඩා කාලේ ඉඳලම නිවිච්ච හිතක් දරුවන්ට හදපු එක උපකාර වුණානේ. අද පින්වතුනේ උන්වහන්සේගේ යම් ශාන්ත බවක් වේ නම් උන්වහන්සේගේ යම් නිවිච්ච බවක් වේ නම් අද ඒන් දෙමව්පියෝ පවා නිවෙනවා. ඒ නිසා මේ ලෝකේ සමහර දරුවෝ ඉන්නවා පින්වතුනේ උපද්දවපු අම්මට තාත්තට තිබිච්ච නිවනක් නැති කරනවා. තිබිච්ච නිවනක් නැති කරනවා. මේ හිරගෙවල් පිරීලා ඉන්නේ ඔක්කොම අම්මලා නැති දරුවෝ තාත්තලා නැති දරුවෝ නෙවෙයිනේ. මේ ඔක්කොම අම්මලා ඉන්න තාත්තලා ඉන්න දරුවෝ. හැබැයි පින්නතුනේ ඒ දරුවන්ගේ අම්මලා තාත්තලා අද කොතන හිටියත් සුවෙන් ඇද්ද? සැනසෙල්ලෙන් ඇද්ද? සැනසෙල්ලෙන් නැහැ පින්නතුනේ. බලන්නකෝ 1000ක් බලාපොරොත්තු තියාගෙන ඉපැද්දුවට පස්සේ පින්නතුනේ සමහර විටකදී තිබිච්ච නිවනක් නැති වෙලා යනවා. හැබැයි සමහර දරුවෝ ඉන්නවා ජීවිතයේ මුළු මහත් ජීවිත ගමනම නිවාගෙන සනසාගෙන තමයි පින්වත්නි උපදින්නේ. අන්න ඒ නිවිච්ච දරුවෙක් දිහා බලපු කිසා ගෝතමී උඩුමහල් තලයේ ඉඳලා මොකද්ද කිව්වේ දවසක්? නිබ්බුතා නූන සා මාතා නිබ්බුතා නූන සෝ පිතා නිබ්බුතා නූන සා නාරී යස්සායන් ඊදිසෝපති. මොකද්ද කිව්වේ? මෙහෙම නිවිච්ච පුතෙක් ඉන්නවා නම් ඒ කාන්තයි ඒ නිවිච්ච පුතාගේ යම් මෑණි කෙනෙක් ඉන්නවා නම් ඒ මෑණියෝ ඒ කාන්තෙන් නිවිලා ඇති. ඒ දෙවෙන්න කාරණයක් නැහැනේ. මෙහෙම නිවිච්ච දරුවෙක් ඉන්න පියෙක් ඉන්නවා නම් මේ ලෝකේ ඒ පියා ඒ කාන්තෙන් නිවිලා ඇති කියලා මේ සංසුන් ගමන දැකලයි එදා කිසා ගෝතමී මේක කිව්වේ. ඒ නිසා මේ පින්වන්ත අම්මා මුළු ශාසනයටම අම්මා කෙනෙක්. අපි ආශිර්වාද කරනවා අද වගේ දවසක උතුම් ත්‍රිවිධ රත්නයේ සරණ බෙලෙන් දලදා හාමුදුරුවන්ගේ පිහිටෙන් රැකවරණෙන් මෙන්ම අප කළ කුසල්ද ආශිර්වාදයක් වීමෙන් මේ මෑණියන්ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත් ලැබේවා කියලා ආශිර්වාද කරන්නට මේ අවස්ථාවක් කරගන්නවා. පින්වත්නි, දේශනා පාඨයක් මාතෘකා කළා සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ සඳහන් වෙන. අංගුත්තර නිකායේ තියෙන්නේ දහම් කරුණු සංඛ්‍යාත්මකව දෙසූ දේශනා. දහම් කරුණු එකක් පිළිබඳව දෙසූ දේශනාවන්ගේ පටන් දහම් කරුණු 11ක් දක්වා දෙසූ දේශනා පින්වතුනේ අංගුත්තර නිකායේ තියෙනවා. මේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතය කියලා නිපාතයක් තියෙනවා. චතුක්ක නිපාතයේ තියෙන්නේ දහම් කරුණු 4ක් පිළිබඳව දේශනා කළ දේශනා. මේ චතුක්ක නිපාතයේ වර්ග ගණනාවක් තියෙනවා. ඒ වර්ග ගණනාව අතර එකක් තමයි පින්වත්නි පුද්ගල වර්ගය.
පුද්ගල වර්ගය කියලා කියන්නේ පුද්ගල කියන එකයි. පින්වත්නි, එහි සූත්‍ර දේශනාවක් තියෙනවා. සූත්‍ර දේශනාවේ නම තමයි පින්වත්නි අනිකට්ඨ කියන සූත්‍ර දේශනාව. සූත්‍රයේ නම අනිකට්ඨ සූත්‍රය. සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ පුද්ගල වර්ගයේහි අනිකට්ඨ කියන සූත්‍ර දේශනාවේ දේශනා පාඩයක් තමයි මාතෘකා කළේ. තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කළා චත්තාරෝමේ භික්කවේ පුද්ගලා සංතෝ සංවිජ්ජමානා ලෝකස්මින්. මහණෙනි, මේ ලෝකේ හමුවේ දකින්න ඉන්නවා පුද්ගලයෝ 4 දෙනෙක්. පුද්ගලයෝ කී දෙනෙක්ද? පුද්ගලයෝ 4 දෙනෙක්. දැන් ඔබට ප්‍රශ්නයක් නැගෙන්න පුළුවන්. මේ ලෝකේ පුද්ගලයෙක් කියලා කෙනෙක් ඉන්නවද නැද්ද? පුද්ගලයෙක් කියලා කෙනෙක් ඉන්නවද නැද්ද? පරමාර්ථමේ වශයෙන් බලනකොට නම් සත්වයේ පුද්ගලයෙක් නැහැ. එතකොට බුදුහාමුදුරුවෝම මෙතන දේශනා කරනවා මොකද්ද? පුද්ගලයෝ 4 දෙනෙක් ඉන්නවා කියලා. ඒ මොකද පින්වත්නි? එතකොට හොඳට මතක තියාගන්න, බුදුරජාණන් වහන්සේ වදාළ සත්‍ය දෙකක් තියෙනවා. සත්‍ය දෙකක්. මොනවද? ද්වේ සච්ඡානි අක්ඛාසී සම්බුද්ධං වදතං වරෝ සම්මුති පරමත්තං ච තතියං නූපලබ්බති. බුදුරජාණන් වහන්සේ දෙසූ සත්‍ය දෙකයි තියෙන්නේ. තතියං නූපලබ්බති. තුන්වෙනි එකක් නැහැ. මොනවද ඒ සත්‍ය දෙක? සම්මුති පරමත්තං ච. පළවෙනි එක තමයි සම්මුති සත්‍යය. සම්මුති සත්‍ය දෙක පරමාර්ථ සත්‍ය. පැහැදිලි නේද? බුදුරජාණන් වහන්සේ දේශනා කළ සත්‍ය දෙකක් තියෙනවා. තුන්වෙනි එකක් නැහැ. පළවෙනි එක තමයි සම්මුති සත්‍ය, දෙවෙනි එක තමයි පරමාර්ථ සත්‍ය. එතකොට මොකද්ද සම්මුති සත්‍ය කියන්නේ? සම්මුති සත්‍ය කියලා කියන්නේ සංකේත වචනං සච්ඡං ලෝක සම්මුති කාරණා. මේ සම්මුති සත්‍ය කියන එක ලෝක සම්මුති කාරණාවලදී හරි. පැහැදිලිද? හැබැයි ඊළඟට කියනවා මොකද්ද? පරමත්ත වචනං සච්ඡං. පරමාර්ථ සත්‍යය කොතෙන්ද තියෙන්නේ? කන්ධානං භූත කාරණා. මේ ස්කන්ධ ධාතු ආයතන ආදී හට ගැනීම ආදී පිළිබඳව කතා කරනකොට, හේතු ප්‍රත්‍ය ගැන කතා කරනකොට තමයි පින්වත්නි පරමාර්ථ සත්‍ය කියන එක ඕන වෙන්නේ. තවත් විදිහකට කිව්වොත්, දැන් අපි හිතමු පින්වත්නි පොල් ගහ කියලා එකක් තියෙනවනේ. පොල් ගහ බැලුවත් කොස් ගහ කියන එක බැලුවත් පින්නතුනේ පරමාර්ථමය වශයෙන් බලපුවම වෙනසක් නැහැ. හැබැයි සම්මුතියේ අපිට මේ ගස් දෙක වෙන් කර ගැනීමට පොල් ගහට පොල් ගහ කියන වචනේත් කොස් ගහට කොස් ගහ කියන වචනේත් පාවිච්චි කරන්න වෙනවද නැද්ද? පාවිච්චි කරන්න වෙනවා. දැන් අපි ඔක්කොම දන්නවා මෙතන මේ ඔක්කොම තියෙන පංචස්කන්ධ ටිකන්නේ. නේ? මෙතන ඔක්කොම තියෙන පංචස්කන්ධ ටික. නම මොකද්ද කියලා හුවොත් එහෙම පංචස්කන්ධ කියන්න පුළුවන්ද? එහෙම කියන්න බෑ. එතකොට එක එක පංචස්කන්ධ හඳුන්වන්න සම්මුති නම් දීලා තියෙනවා. පරමාර්ථයේ පංචස්කන්ධේ වුණාට ඒ පංචස්කන්ධයටත් සම්මුති නාමයක් දීලා තියෙනවද නැද්ද? සම්මුති නාමයක් දීලා තියෙනවා. පැහැදිලි නේද? එතකොට පින්වත්නි සම්මුතිය කියන එක මේ ලෝකේ පාවිච්චි වෙන්න ඕන. බුදුහාමුදුරුවෝ ඒ සම්මුතිය කියන එක ඉක්මවලත් නැහැ, අපිට ඉක්මවන්න කියලා කියලත් නැහැ. සම්මුතිය ව්‍යවහාරයටයි පරමාර්ථය අවබෝධයටයි. එතකොට පරමාර්ථය අවබෝධ කරගෙන සම්මුති සත්‍යය තුල තමයි පින්නතුනේ අපි ගනුදෙනු කරන්න ඕන. ඒකේ වරදක් නැහැ. දැන් උදාහරණයකට මම මගේ කියලා දෙයක් නැහැනේ. මම මගේ කියලා දෙයක් නැහැ. හැබැයි දැන් ඔයතෝ එනකොට අරන් ආපු මුදල් පසුම්බිය එතකොට මොකද වෙන්නේ?
මගේ කියලා දෙයක් නැහැ කියලා අතහැරියොත් එහෙම ඒක වෙන කෙනෙක් ගන්නවද නැද්ද? වෙන කෙනෙක් ගන්නවා. හැබැයි පරමාර්ථයෙන් තේරුම් ගන්නවා මගේ කියලා දෙයක් නැහැ. සම්මුතිය තුල මේකේ මගේ කියලා හඳුනා ගැනීම පිණිස පාවිච්චි කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේ අන්න ඒ සම්මුතියෙන් තමයි දේශනා කළේ මහණෙනි මේ ලෝකයේ පුද්ගලයෝ 4 දෙනෙක් පේන්න ඉන්නවා. පළවෙනිම පුද්ගලයා තමයි මොකද්ද? පළවෙනි පුද්ගලයා නිකට්ඨ කායෝ අනිකට්ඨ චිත්තෝ. නිකට්ඨ කායෝ අනිකට්ඨ චිත්තෝ කියලා කියන්නේ කයින් ඒ කියන්නේ ශරීරයෙන් ගමෙන් වෙන් වෙලා හැබැයි සිත ගමෙන් වෙන් වෙලා නැහැ. පැහැදිලි නේද? පළවෙනි පුද්ගලයා කවුද? ශරීරයෙන් පින්වත්නි ගමෙන් වෙන් වෙලා. නමුත් සිතෙන් ගමෙන් වෙන් වෙලා නැහැ. දෙවෙනි පුද්ගලයා අනිකට්ඨ කායෝ නිකට්ඨ චිත්තෝ. දෙවෙනි පුද්ගලයාගේ ස්වභාවය තමයි කයෙන් ගමෙන් ගිහිල්ලා නැහැ. නමුත් සිත ගමෙන් ගිහිල්ලා. පැහැදිලිද? සිත ගමෙන් ගිහිල්ලා. ඊළඟ පුද්ගලයා සිතත් කයත් කියන දෙකම ගමෙන් ගිහිල්ලා නැහැ. අන්තිම පුද්ගලයා සිතත් කයත් කියන දෙකම පින්නතුනේ ගමෙන් ඉවත් වෙලා. දැන් මේ මොකද්ද කිව්වේ? පළවෙනි පුද්ගලයා කය ගමෙන් ගිහිල්ලා හැබැයි සිත ගමෙන් ගිහිල්ලා නැහැ. මේ කියන්නේ මොකද්ද? ගම් සාමාන්‍ය ගම එහෙමත් නැත්නම් මේ නගර ආදී වූ මේ මනුෂ්‍ය වාසයේ සමග ගැටෙන හැපෙන සාමාන්‍ය ජීවිත ගෙවෙන තැන්වලින් පිට වෙලා ගිහිල්ලා මහා කැලෑවල හරන්නේ සේනාසනවල එහෙම හුදකලාව වාසය කරනවා වනගත වෙලා. එතකොට ඒ පුද්ගලයා මේ ආන වාහන ගේ දොර ඉඩ කඩන් ආදී කිසිම දෙයක් පරිහරණය කරන්නේ නැහැ. ඒවත් පින්වත්නි ඇසුරු කරන්නෙම නැති තැනකට ඈත් වෙලා යනවා ශරීරෙන්. හැබැයි ඒ කිසිවක්ම නැති වනයට ගියාට එයාගේ හිත ඒ වයින් ගලව ගන්න බැරි වෙනවා. පැහැදිලි නේද? ගත නික්මුණාට හිත නික්මිලා නැහැ. ගත නික්මුණාට හිත නික්මිලා නැහැ. එතකොට එයා පින්වත්නි අර මහ වනයක් මැදට ගිහිල්ලා ගහක් මුල හරි ඉඳගෙන මොනවා ගැනද හිතන්නේ? ආයෙත් අර කාම වස්තු ගැන තමයි හිතන්නේ ගමේ තියෙන. එහෙම වෙන්න පුළුවන් නේ. ආයෙත් අර කාම වස්තු ගැන හිත තැවි ඉන්නවා පින්වත්නි. කාම විතර්ක පහල කරනවා, ව්‍යාපාද විතර්ක පහල කරනවා, විහිංසා විතර්ක පහල කරනවා. මේ විදිහට පින්වත්නි කෙලෙස් ගැනම හිත කෙලෙස්ම වඩමින් පින්නතුනේ කාලය ගත කරනවා. හැබැයි පින්නතුනේ අතෙන් අතෑරලා හැබැයි හිතෙන් අතෑරලා නැහැ. ගතෙන් දාලා ගිහිල්ලා හැබැයි හිතෙන් දාලා ගිහිල්ලා නැහැ. ඔන්න පළවෙනි පුද්ගලයා. දැන් ස්වාමින් වහන්සේලා වෙච්ච අපි වුණත් ගිහිගේ දාලා ආවට පස්සේ පින්නතුනි ගතින් ඇවිල්ලා. හැබැයි අපි හිතෙන් ඇවිල්ලා නැත්තම් ගෙදරින් ආයෙත් ගේ දොරවල ඒ දේවල් වල අපි තැවෙන්න ඕන හැප්පෙන්න ඕනද නැද්ද? අපි හැප්පෙන්න ඕන. දැන් මේක ඔබට අදාළ වෙන්නේ කොහොමද? මේකට මේක උදාහරණයක් කියන්නම්. දැන් පොහොය දවසට පින්නතුනේ සිල් සමාදන් වෙන්නේනවනේ. සිල් සමාදන් වෙන්න විහාරයකට එනවා බොහෝ දෙනා. ගත නික්මෙනවා. හැබැයි එනකොට ජංගම දුරකථනය අරන් එනවා. හොඳට හිතන්න බලන්න මොකද්ද මේ වෙන්නේ කියලා. මොකද්ද වෙලා තියෙන්නේ? ගත නික්මිලා හිත නික්මිලා නැහැ.
දැන් ජංගම දුරකථනයේ අරන් ඇවිල්ලා අරන් ඉන්නේ මොන බලාපොරොත්තුවකින්ද? ගෙදර අය එක්ක සම්බන්ධය පවත්වා ගන්න ඕනේ කියලා. ඉතින් ගෙදර අය එක්ක සම්බන්ධය පවත්වා ගන්න නම් පින්වත්නි ඇයි මේ නික්මීමක් කියලා එකක් පාවිච්චි කරන්නේ? නික්මෙනවා නම් විහාරයට පොය දවසේ ගත විතරක් නෙවෙයි හිතත් ගලවගෙන වෙන්න ඕන. මේ පුංචි දේවල් ගැන හොඳට සැලකිලිමත් වෙන්න පින්වත්නි. ඊට පස්සේ අපි හිතමු දැන් ධර්ම දේශනාව අතරතුර පින්වත්නි පොහොය දවසේ ධර්මශාලාවේ ඔන්න Tamanට දැනෙනවා Tamanගේ දුරකථනයට ඇමතුමක්. දැන් ධර්ම දේශනාව ඔස්සේ හිත යනවද? අර ඇමතුම ඔස්සේ හිත යනවද? කියන්නකො බලන්න මොකක් වෙයිද ඔබට? දැන් හිතනවා කවුද දන්නේ ගත්තේ? ගෙදරින් වෙන්න ඇති. ගෙදරින් නම් මොකටද දන්නේ ගත්තේ? කරදරයක්වත්ද? දැන් ස්වාමීන් වහන්සේ ධර්ම දේශනා කරනවා. දැන් නීවරණ යටපත් වෙයිද නැත්නම් නීවරණේ බලවත් වෙයිද? කියන්නකො බලන්න. ওই දෙකෙන් මොකද වෙන්නේ? නීවරණේ බලවත් වෙනවා. තථාගත බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන වෙලාවක වුණත් අපි නෙමෙයි. තථාගත බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන වෙලාවක වුණත් ධර්මය අවබෝධ වෙන්නේ නීවරණ යටපත් වුණාමද නීවරණ බලවත් වුණාමද? නීවරණ යටපත් වුණාම. දැන් නීවරණ යටපත් වුණාම තමයි ධර්මය අවබෝධ වෙන්නේ. දැන් තේරෙනව නේද එහෙනම් පරම දුර්ලභයි කියලා තථාගතයන් වහන්සේගේ ධර්මය ඇහුවට තමන් ඒ ධර්ම ශ්‍රවණය කරන වෙලාවේ නීවරණ ධර්මය යටපත් කරගන්නට පින්නතුනේ වීරිය නොකර නීවරණය වැඩෙන්න පින්නතුනේ කාරණා පවත්ව ගන්නවා. ඒක නිසා මතක තියාගන්න ගත නික්මුණාට මදි පින්නතුනේ හිත නික්මෙන්න ඕන. ගත නික්මුණාට මදි. දැන් හිතලා බලන්න එතකොට මේ ස්වාමීන් වහන්සේලා කොච්චර අමාරු වැඩක්ද කරන්න කියලා. ඔබ මාසේ දවස් 30ක් ගෙදර ඉඳලා එක දවසක් පැය 10ක් විතර ගෙදරින් එළියට බහලා පන්සලේ ඉන්න බැරි වෙනකොට දුරකථනේ නැතුව ගෙදර සම්බන්ධේ නැතුව මේ ස්වාමීන් වහන්සේලා මුළු ජීවිතේම පින්නතුනේ ගෙයින් එළියට බහලා ඉන්නවයි කියන එක මොන තරම් ලොකු දිනුමක්ද? මේක ලේසි නෑ. හැබැයි ගිහි අය යම් ගුණධර්ම ජීවිතවල පුරනවා ඇති. සීලය පුරනවා ඇති හොඳට. දානය පුරනවා ඇති හොඳට. මොන ගුණ පිරුවත් ගිහි ජීවිතය තුළ ඔබ ඉන්නකම් ඔබට එකක් සම්පූර්ණ වෙන්නේ නැහැ. මොනවා පිරුවත්. මොනවද? මොකද්ද? මොන ගුණධර්ම මොනවා පිරුවත් ගිහි ජීවිතය තුළදී ගිහිගේ අත් නොහරින තාක් කල්පින්නතුනේ එකක් නම් පිරෙන්නේ නැහැ. මොකක්ද ඒ නොපිරෙන කාරණය? නික්කම්මය. නේද? නික්මීම කියන එක සපිරෙනවද? සපිරෙන්නේ නැහැ පින්වත්නි. මොන විදිහට ගිහි ජීවිතේ හිටියත් පින්වත්නි නික්මීම කියන එක සම්පූර්ණ වෙන්නේ නැහැ. එතකොට මේ ස්වාමින් වහන්සේලා පින්වත්නි නික්මීම කියන එක සපුරනවා. එතකොට ලෝකේ ඉන්න එක පුද්ගලයෙක්ගේ ස්වභාවය තමයි භෞතික සම්පත් බැහැර කරනවා. භෞතික සම්පත් ගතෙන් ඈත් කළාට වෙන් කළාට හිත ඒ වයින් ගලව ගන්න අසමත්. ඒ නිසා ඒව ගැනම තැවෙමින් කල්පනා කරමින් පින්නතුනේ කාලෙ ගෙවලා දානවා. ඊළඟට මේ ලෝකේ තවත් කෙනෙක් ඉන්නවා. සමහර අවස්ථා තියෙනවා මේ වනගත වුණාට කය සිත ගැලවෙන්නේ නැහැ. මේකට හොඳම උදාහරණය තමයි පින්වත්නි අංගුත්තර නිකායේ නවක නිපාතයේ තියෙනවා මේඝිය කියලා සූත්‍රයක්. මේඝිය කියලා කියන්නේ පින්වත්නි තෙරුන් වහන්සේ නමක්. උන්වහන්සේ කෙටි කාලයක් තථාගතයන් වහන්සේගේ උපස්ථායකයන් වහන්සේ නමක් හැටියටත් කටයුතු කළා. මේඝිය හාමුදුරුවෝ උන්වහන්සේ උපස්ථාන කරන කාලෙ පින්වත්නි
එක්තරා අඹවනයක් ඊටාම ලස්සන අඹවනයක් දැකලා මේ ගිය හාමුදුරුවන්ට හිතුණා මේ අඹවනේ නම් හරිම හොඳයි බවුන් වඩන්න. කෙලෙස් නසන්න මේ වගේ හුදකලා තැන් තමයි හරිම හොඳ. බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා උන්වහන්සේ කැමැත්ත පළ කළොත් මං අද දවල් කාලය මේ අඹවනයේට එනවා වාසය කරන්න කියලා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා අවසර ඉල්ලුවා. ස්වාමීනි මේ ළඟ කිමිකාලා කියන ගම් යුරේ තියෙනවා ඊටාම ලස්සන අඹවනයක්. මේ අඹවනේ නම් හරීම අගෙයි බණ භාවනා කරන කෙනෙකුට ස්වාමීනි ඔබ වහන්සේ අවසර දෙනවා නම් මං හිතෙන්ද වඩිනවා කිව්වා. බුදුරජාණන් වහන්සේ මොකද්ද වදාළේ? බුදුරජාණන් වහන්සේ වදාලා මේ ගිය ඉවසන්න කිව්වා මොහොතක් තවත් ස්වාමින් වහන්සේ නමක් වඩිනකම්. මේ කියන්නේ තනියම වඩින්න එපා කියලානේ. දෙවනි වාරෙත් මේ ගිය හාමුදුරුවෝ ඉල්ලීමක් කළා ස්වාමීනි ඔබ වහන්සේට නම් ඔය කය පිළිබඳව තව කරන්න දෙයක් නැහැ. හැබැයි මේ කය පිළිබඳව අපිට කරන්න දෙයක් තව තියෙනවා. ඒ නිසා ඔබ වහන්සේ අවසර දෙනවා නම් යනවා කියලා පින්වත්නි 3 වාරයක්ම කියලා මේ ගිය හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ නැවතත් කියද්දි මොහොතක් ඉවසන්න තව ස්වාමින් වහන්සේ නමක් වඩිනකම් ඔබ වහන්සේගේ සහායට කියලා කියද්දිම මේ ගිය හාමුදුරුවෝ පින්වත්නි අර අඹවනයේට වැඩියා. අඹවනයේට වැඩම කරලා පින්නතුනේ එක්තරා ගසක් මුල වාඩි වුණා. වාඩි වෙච්ච වෙලාවේ ඉඳන් පින්නතුනේ උන්වහන්සේ ගිය අරමුණට නෙවෙයි හිත නැමෙන්නේ. උන්වහන්සේගේ හිතේ කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක කියන මේ අකුසල විතර්ක උපදින්න පටන් ගත්තා. දැන් අඹ වනය හරි සුන්දරයි. බැලූ බැල්මට පින්වතුනේ බවුන් වඩන කෙනෙකුට කෙලෙස් නසන්න හොඳම තැන. හැබැයි එතෙන්න ගිය මේ ගිය හාමුදුරුවන්ගේ හිතේ කුසල විතර්කද වැඩුණේ අකුසල විතර්කද වැඩුණේ? අකුසල විතර්ක. ඒ නිසා මතක තියාගන්න බුදුරජාණන් වහන්සේ ළඟට මේ ගිය හාමුදුරුවෝ වැඩම කරලා මේ කාරණේ සැලකලාට පස්සේ බුදුහාමුදුරුවෝ හරි ලස්සන අවවාදයකුත් කරනවා. අකුසල විතර්කයන් දුරු කිරීම පිණිස තවමත් දැඩිව පුරුදු වෙච්ච පුහුණු වෙච්ච නැති කෙනෙකුට ඒ පුහුණුව ඒ පුරුද්ද ඇති කර ගැනීම පිණිස උපකාර වන කාරණා 5ක් බුදුහාමුදුරුවෝ ඒ වෙලාවේ දේශනා කළා. පින්වත්නි මෙතෙන්දී ඔබ තේරුම් ගන්න සමහර විටකදී පින්වතුනේ ස්ථානය කෙසේ වුවත් අපි අපේ හිත ගලවා ගන්න පින්වතුනේ සුදුස්සෝ වෙලා නැත්නම් ආපහු අපි අහුවෙන්නේ අකුසල විතර්කයට. තවත් අවස්ථාවක් තියෙනවා පින්වත්නි කය ගැලවෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ ගම මිනිසුන් ගේ දොර මේ හැම එකක් එක්කම පවතින සාමාන්‍ය ගමේ පන්සලේ ගමේ පරිසරයේ ජීවත් වෙනවා ගතින්. නමුත් හිත තුල කිසිම අකුසල සිතිවිල්ලක් අකුසල විතර්කයක් නැහැ. තවත් විදිහකට කිව්වොත් ගත නික්මිලා නැති වුණාට නික්මුණු හිතකින් වාසය කරනවා. නික්මුණු හිතකින් වාසය කරනවා. දැන් සමහර අවස්ථා තියෙනවනේ පින්වත්නි ග්‍රාමවාසී ස්වාමින් වහන්සේලාට වඩා ආරණ්‍ය වාසීව ඉන්න ස්වාමින් වහන්සේලාට ගරු සත්කාර සම්මාන කරන ඒකේ වරදක් නෙමෙයි. නමුත් පින්වතුනේ උන්වහන්සේ ආරණ්‍ය වාසීව ඉන්න නිසා උන්වහන්සේ ගරු කළ යුතු කෙනෙක් කියලා දකින්න ඔබට සුදුසුකම් නැහැ. ඒ නිසා ග්‍රාමවාසී ස්වාමින් වහන්සේ කියලා වෙනසක් දකින්න එපා. සමහර විටකදී උන්වහන්සේගේ ගත ගමේ උනාට සිත වනයේ වෙන්න පුළුවන්. පෙර එක යහළු ස්වාමින් වහන්සේලා දෙනමක් හිටියා. උන්වහන්සේලා දෙනමකින් එක ස්වාමින් වහන්සේ නමක් පින්නතුනේ අරණ්‍ය වාසී. අනික් ස්වාමින් වහන්සේ වැඩ වාසය කරලා තියෙන්නේ මේ අනුරාධපුරයේ තූපාරාමයේ අසල. පින්වත්නි දීර්ඝ කාලයකට පස්සේ අර අරණ්‍ය වාසීව වැඩ ඉඳපු ස්වාමින් වහන්සේ තමන්ගේ මිත්‍ර ස්වාමින් වහන්සේ බලන්න අනුරාධපුරයට වැඩියා. වැඩම කරලා පින්නතුනේ වැඩ ඉඳපු දවස් කීපේ පිණ්ඩපාතෙත් වැඩියා.
පිණ්ඩපාතේ වැඩම කරලා දෙනම කතා වුණා අද අපි යන් මහසෑයේ වඳින්න. දැන් දෙනමම පින්වතුනේ දවස් කීපයකට පස්සේ මහසෑයේ වඳින්න වැඩියා. මහසෑ මළුවේදී අර අරණ්‍ය වාසී ස්වාමින් වහන්සේ තූපාරාමේ වැඩ ඉන්න ස්වාමින් වහන්සේට ආරාධනාවක් කළා. මොකද්ද? ස්වාමීනි මම ඉන්නේ අරණ්‍ය වාසීවනේ. මම දැන් ඔබ වහන්සේව බලන්න මං අනුරාධපුරයට වැඩියා. ඔබ වහන්සේත් මොනයම් හෝ වෙලාවක අපේ අරණ්‍යයට වඩින්න. ඒ ස්ථානයේ හරි හුදකලයි, හරි විවේකයි. මං වැඩ ඉන්න අරණ්‍යයට වඩින්න කිව්වා වෙලාවක. අර ස්වාමින් වහන්සේ එතකොටම කිව්වා එහෙනම් අපි මෙහෙමම යන් කිව්වා. දැන් ආවේ මොකේද? මහසෑයේ වඳින්න. මහසෑයේ වඳින්න ආපු ගමන් කිව්වා එහෙනම් අපි මෙහෙමම වඩිමු කිව්වා. දැන් මේ ගමේ ඉන්න හාමුදුරුවෝ. එතකොට මර අරන්නෙන් ආපු හාමුදුරුවෝ කිව්වා මේ අද නම් මෙහෙමම යන්න බෑ. අපි අද රෑ ඉඳලා හෙට යන් කිව්වා. ඒ මොකද කියලා ඇහුවා. නෑ ස්වාමීනි මං මෙහෙට වැඩම කරලා මේ පිණ්ඩපාත වැඩම කරපු දවස් කීපේ මිනිස්සු පූජා කරපු මීපැණි එහෙම ඒවා මේවා ටිකක් තියෙනවා කිව්වා. ඒ ටික ඔබ වහන්සේගේ කුටියේ තියලා යාවේ ඒ ටිකත් අරගෙන හෙට යන් කිව්වා. දැන් බලන්න කවුද අරන්නේ ඉඳලා තියෙන්නේ? උන්වහන්සේ ගත අනුරාධපුරයේ. හැබැයි උන්වහන්සේගේ හිත සියල්ලෙන් ගැලවිලා මේ මොහොතේ කොතනකට හරි වඩින්න ඕනද වඩින්න පුළුවන්. හැබැයි අනික් ස්වාමීන් වහන්සේ වැඩ සිටි අරන්නේ. හැබැයි පින්නතුනේ ගමට ආවට පස්සේ අර පිණ්ඩපාතේ වැඩිය දවසට දෙකට පිදූ දේ පවා පින්නතුනේ සිතෙන් අරගෙනද නැද්ද? සිතෙන් අරගෙන. ඒ නිසා කෙනෙකුට ගෞරව කරන්න ඉන්න තැන අනුව බෑ පින්වත්නි. සමහර අවස්ථා තියෙනවා ගත නික්මිලා හැබැයි හිත නික්මිලා නෑ. තවත් අවස්ථා තියෙනවා ගත නික්මිලා නෑ හැබැයි හිත නික්මිලා. ඊළඟට තවත් පුද්ගලයෙක් මේ ලෝකේ ඉන්නවා ගත නික්මිලත් නෑ හිත නික්මිලත් නෑ. ගත නික්මිලත් නෑ හිත නික්මිලත් නෑ පින්වත්නි. දැන් බලන්නකො ගිහි ජීවිතවල ඉන්න ඔබ ඔය ගිහි ජීවිතයේ දුකක්ද වැඩියෙන් විඳින්නේ සැපක්ද විඳින්නේ? වැඩියෙන් විඳින්නේ මොකද්ද පින්වත්නි? දුකක්ද සැපක්ද? දුකක්. අවබෝධයෙන්මද ඔය කියන්නේ? දුකක්ද විඳින්නේ සැපක්ද? දුකක්. ඉතින් පිරිමි පාර්ශවයට භික්ෂු ශාසනයක් තියෙනවා. ස්ත්‍රී පාර්ශවයට භික්ෂුණී ශාසනයක් තියෙනවානේ. ඔය ජීවිතේ දුකක් දකිනවා නම් පැවිද්දේ සැපයක් දකිනවා නම් ඇයි තාම ඔය අත නික්මෙන්නේ නැත්තේ ওই ටික දාලා? ඒ ඇයි? ගත නික්මිලත් නැහැ හිත නික්මිලත් නැහැ. හරියට අර දීර්ඝ කාලයක් පීඩා විඳින වනයක් වගේ. වනයක් කියන්නේ මේ ගහකොළ තියෙන තැන නෙවෙයි මේ ශරීරය හැදෙන වන තියෙනවනේ. ඒ වනයක් හැදුනම මොකද වෙන්නේ පින්වත්නි? කසනකොට සැපයි නවත්තපුවාම දැවිල්ලයි. දැන් මොකද වෙන්නේ? දැවිල්ල ඉවරකුත් නැහැ. කැසිල්ල ඉවරකුත් නැහැ. කාලයකට පස්සේ පින්වත්නි තුවාලේ හොඳ වුණත් වනේ හොඳ වුණත් වනය හොඳ වුණත් එතන කසන්න හිතෙනවද නැද්ද? එහෙම එකක් තියෙනවා. මතක තියාගන්න ඔබ මොනතරම් මේක දේශනාව හරි ලස්සන උපමාවක් පෙන්වනවා. ලටුකිකෝපම කියන සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ මජ්ක්‍ධිම නිකායේ තියෙන ගිහි ජීවිතේ ඉන්න ගිහි කෙනෙක් පින්වතුනේ ඒ මිනිස්යාගේ ගෙදරදොර බිත්ති හතර ඇද වෙලා වහලේ දිරලා අහස පේනවා වහලෙන් අටුකොටු හිඳිලා ගිහිල්ලා කුඹුරකවත් පින්වතුනේ කිසිම අස්වැන්නක් නැහැ.
එතකොට මේ මිනිස්සයාට සතුටු වෙන්න සැපතටපත් වෙන්න කිසිම උපභෝග පරිභෝග සම්පත්තියක් නැහැ. ඒ මදිවට මේ මිනිස්යාගේ ගෙදර ඉන්න බිරිඳත් යක්ෂණියක් වගේ. එතකොට මොන අගීගකම් තිබුණත් පින්නතුනේ බිරිඳ හරි ආදරෙන් කරුණාවෙන් ඉන්නවා නම් එතන ඇලෙන්න කාරණයක් තියෙනවනේ. එහෙමවත් කාරණයක් මේ මිනිස්යාට නැහැ. හැබැයි මේ මිනිස්සයා දවසක් දකින්නව ගහක් මුල වැඩ ඉන්න දානේ වළඳලා ඊටාම සුවසේ ගසක් මුල වැඩ ඉන්න ස්වාමින් වහන්සේ නමක්. මේ මිනිස්සයාට හිතෙනවලු අනේ මේ පැවිද්ද මොන තරම් සැපද මං විඳින්නේ මොන තරම් දුකක්ද කියලා. එහෙම හිතුණත් ගෙදර ගිහිල්ලා මං පැවිදි වෙනවා කියලා එයිද? නෑ පින්වත්නි. අර හිඳිච්ච අටුකොටු බදාගෙන දිරපුගේ බදාගෙන යක්ෂණියක් බඳු බිරිඳ වුණත් අත්තර ගන්න බැරුව ආපහු වාරයක් අර මිනිස්සයා ඒකේ දුක් විඳිනවා. ගත නික්මෙන්නෙත් නෑ හිත නික්මෙන්නෙත් නෑ පින්වතුනේ. එහෙම පුද්ගලයොත් ලෝකේ ඉන්නවා. ඊළඟට මේ ලෝකේ ඉන්නවා ගතත් නික්මිච්ච හිතත් නික්මිච්ච පුද්ගලයෙක්. ගතත් නික්මිලා හිතත් නික්මිලා වාසය කරන්නෙත් අරන්නේමයි අරන්නේ ඉන්නවා වගේම කිසිම අකුසල සිතිවිල්ලක්වත් උපදින්නෙත් නැහැ. මනාකොට පින්වත්නි ගතත් ගලවගෙන සිතත් ගලවගෙන වාසය කරනවා. මෙන්න මේ පුද්ගලයෝ 4 දෙනා මේ ලෝකේ ඉන්නවා කියලා සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළා. දැන් මේ පුද්ගලයෝ 4 දෙනාගෙන් නියත වශයෙන්ම එක කොටසකට ඔබ අයිති. ඒ කොටස කුමක්ද කියන එක දන්නෙත් ධර්මයට අනුව ගලපාගෙන බැලුවොත් තමන්ම තමයි. එතකොට පුද්ගලයෝ 4 දෙනා කවුද? ගත නික්මිච්ච හිත නික්මිච්ච නැති කෙනෙක් ඉන්නවා. ඊළඟට ගත නොනික්මුණු එහෙත් හිතෙන් නික්මුණු කෙනෙකුත් ඉන්නවා ලෝකේ. ගත නික්මුණෙත් නැති හිත නික්මුණෙත් නැති පුද්ගලයෙකුත් ඉන්නවා. ගතත් සිතත් දෙකම නික්මුණු දෙකින්ම නික්මුණු පුද්ගලයෙකුත් මේ ලෝකේ ඉන්නවා. පින්වත්නි අපි හැමෝම ගතින් නික්මෙන්නත් ඕනේ. සිතෙන් නික්මෙන්නත් ඕනේ. එහෙත් අද මේ දැන් ගතෙන් නික්මෙන්න අපහසු තැන් ඇති. එතනදී සිතෙන් නික්මීම හදාගන්න ඕනේ. සියලු දෙනාට උතුම් නිවන පිණිස මේ දේශනාව හේතු වේවා කියන ප්‍රාර්ථනාවෙන් දේශනාව නිමාවට පත් කරනවා. අද මේ දේශනාවේ පින්වන්ත දායකත්වයේ ධර්මින් කටයුතු කළේ දෙමටමල් පැලැස්සේ පියනන්ද අපේ ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසකත්වයෙන් තෙල්දෙනිය උඩිස්පත්තුව පදිංචි පින්වත් ඩී.ජී. විමලාවතී මෑණියන් සහ පින්වත් දූදරු ඥාති පිරිස විසින් අරමුණු අතරට එක්වෙන්නේ වසර 16කට පෙර මිය ගිය එල්.වයි.ජී. ජයතිලක පියතුමාණන්ට පින්පෙත් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මව් පාර්ශවයේ මිය පරලොව ගිය සියලු දෙනාටත් පිය පාර්ශවයේ මිය ගිය සියලු දෙනාටත් පින්පෙත් අනුමෝදන් කරලීමටත් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම දෙමටමල් පැලැස්සේ පියනන්ද අපේ ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ පින්වත් මෑණියන් වන ඩී.ජී. විමලාවතී මෑණියන්ගේ ජන්මදිනය අද දිනට යෙදී තිබීම නිමිති කරගෙන ඒ මෑණියන්ටත් ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා වගේම සුජීවත්ව සිටින සියලු ඥාතීන්ටත් ආශිර්වාද කරනවා. ලෝකවාසී සියලුම කොරෝනා රෝගීන්ට සිත ප්‍රාර්ථනා කරනවා වගේම මියගිය සියලු දෙනාටත් පින්පෙත් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. පින්වතුනි අරමුණු පරමාර්ථ පරිදිම රැස් කරගත් උදාර කුසල් නමින් මියගිය සියලුම ඥාතීන්ට අපි අනුමෝදන් කරමු. ඒ සියල්ලෝ පින් අනුමෝදන්ව සැපවත් වෙත්වා. ජාත්‍යාදී දුකින් මිදී නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. දේශනාවේ දායකත්වයේ දරූ පින්වත් මෑණියන්ටත්
දිගහසිරි සැප වේවා සුවසේ ධර්මාවබෝධය සිද්ධ වේවා ධර්ම ශ්‍රවණය කළ හැම දිනාටත් නිදුක් නිරෝගී භව චිරජීවනයේ සැප ජීවනය වේවා බුද්ධාදී උතුමන් නිවුණු සැනසුණු අමා මහ නිවන අපටත් මේ කුසල බලයෙන්ම ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනාවන් ඇති කර ගනිමු. ලොව සසුන සුරකින්න සියලු සම්මාදිට්ඨික දිව්‍ය රාජ මණ්ඩලයටත් මේ පින් ලැබේවා. පින් අනුමෝදන් වන දෙවියෝද ප්‍රාර්ථනීය බෝධීන් මුදුන්පත් කරගෙන නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. පුරා අවුරුදු 25ක් ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟ ඉඳලා උන්වහන්සේට සියාතින් උපස්ථාන කළ අග්‍ර උපස්ථායක වූ මහා පිං ඇති ආනන්ද මහරහතන් වහන්සේ පින්වතුනේ මෙහෙම ප්‍රාර්ථනාවක් කළා. දස බල සේලප්පභවා නිබ්බාන මහා සමුද්ද පරියන්තා අට්ඨංග මග්ග සලිලා ජින වචන නදී චිරං වහතු. දස බල බුදුරජාණන් වහන්සේ නම් මහ පර්වතය මුදුනින් හටගත් අමා මහ නිවන නම් මහසයුර කෙළවර කොට ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් සිසිල් දිය පිරුණු ඒ උතුම් තථාගත බුද්ධ වචනය නම් වූ ගංගාව අපමණ සත්වයින්ගේ අනන්ත සංසාර දුක්ගිනි නිවාලමින් තව බොහෝ කල් ගලා බසීවා. සාදු සාදු සාදු.